විඩාවෙන් මිලාන වූ ගතසිත ප්‍රබෝධමත් කිරීමට අත දෙන සයුර. පසුදා පහන් වූ විට තවත් චමත්කාර ජනක නැවුම් ලොවකට පිවිසීමට අපට කළ ඇරයුමකි මේ. සිරිලක් මවගේ සුන්දරත්වය ඔප්නංවන මල්දමක් ලෙස කඩින් කඩ විහිදී ඇති මෙම කොරල් පරයට අප පිවිසුනේ දකුණු වෙරළබඩ තීරයේ පිහිටි හික්කඩුව පෙදෙසින්. හග්ගල පේරාදිනිය ආදී මල් උයන්වල සිරිය අභිභවා ඇසට රසඳුනක් බඳු මෙම කොරල් මල් දිය රැලි සමග ලෙල දෙමින් අප අමතන විට අප ගතසිත නව පනකින් පිබිදී ඔද වැඩේ. දකුණු වෙරළේ හික්කඩුව අම්බලන්ගොඩ බේරුවල ආදී නගර ආසන්නව පිහිටි මෙම කොරල් පර ස්වභාව ධර්මයේ මගින්ම තනන ලද සත්‍ය ඩිස්නිලන්තයක් පිළිබිඹු කරන ප්‍රාසාදයක්. මුහුදු වෙරළට ඊටාම ආසන්නව විහිදෙමින් එය දාරපරයක් සාදනවා. ජලය තුල වූ අත්‍යධික ජීවි ලෝකය අපැහැදිලිවයි පෙනෙන්නේ. යන්තමින් බබලන මල් හා සමාන සතුන්ද මනා අලංකාරයෙන් යුතු දේදුණු පැහැති කොර සහිත වෛවර්ණ මසුන්ද මෙම කොරල් වත්තේ අරඹ ගුහා හෝ ලෙන් තුල විටින් විට බැබලෙමින් සිටිනවා. මෙම ස්වාභාවික දායාදිය සෑදීමට දායක වූ ජීවින් ගැන දැන් අපි මදක් විමසමු. ශාඛවලට බන්ධතාව දක්වන කොරලීනද අපට හුරු පුරුදු මුහුදු මලට සමාන බුහුබාවන්ද එක්ව මුහුදු දියේ වූ කැල්සියම් ලවන ඉතා සෙමින් නමුත් ස්ථිරව චූර්ණමය පාෂාණ බවට පෙරලීමෙනුයි මෙය සෑදෙන්නේ. මෙය ශ්‍රාවය කරන බොහෝජන බුහුබාවා ජලය තුලදී උගේ ස්තම්භයේහි పూర్ව කෙළවරේ ඇති මුඛය වටේ වූ ග්‍රාහිකා වලය විහිදාගෙනයි සිටින්නේ. ස්තම්භයේහි අපර කෙළවර සවි වෙලයි තිබෙන්නේ. කොරල් පරය සෑදීමට දායක වන වැදගත්ම කොරල් වර්ගය තමා හිරිගල් නොහොත් ඇහිතල කොරල්. මෙහි පොදු නාලයක් මගින් එකට සම්බන්ධ වූ මුහුදු මල් වැනි සතුන් රාශියක් ඝන චූර්ණමය සැකිල්ලක් ශ්‍රාවය කරනවා. එකිනෙකාගේ සැකිලි එකට මුසු වීමෙන් තමයි මේ විශාල ගල් මල් සෑදී තිබෙන්නේ. ප්‍රකෘති වර්ණයේ මැකී තිබෙන මෙම හිරිකල් එවැනි චූර්ණ භූත සැකිල්ලක්. සජීවී අවස්ථාවේදී මෙය කොරල් පටකයෙන්ම වැසී තිබෙනවා.
සජීවී කොරල් සහිත පරය මුහුදු මල් වත්තක් ලෙසයි අපට පෙනෙන්නේ. එහි වූ කොරල් විවිධ වර්ණ ගන්නවා. සමහර කොරල් පත්‍රාකාරයි. මෙහි බුහුබාවන් මිලියන ගණනාවක් ඉන්නවා. ඔවුනට දිගු ග්‍රාහිකා තිබෙනවා. තවත් සමහරක් කබලාකාරයි. විවිධ කොරල් විශේෂවලට විවිධ ආකාර තිබීමත් විවිධ හැඩ සහ ප්‍රමාණ ඇති සැකිලි ශ්‍රාවය කිරීමත් නිසා කොරල් පරේ ව්‍යුහයේ විවිධත්වයක් ඇති වී තිබෙනවා. මේ අතර හතුවැනි ඒවා මිනිස් මුලේ බාහිකයේ ඇති මියරවලට සමානකම් ඇති ඒවාද ලෙන් සහ අරඹවල හැඩති ඒවා තට්ටු කිහිපයකින් සැදුණු කොරල්ද මෙහි තිබෙනවා. මෙයට ස්වරූප කිහිපයක් පත්‍රාකාර හෝ කබලාකාර හෝ ඒවා. මෙයත් ශාඛනීය වන විශේෂයක්. අවසාදන මගින් කොරල් බුහුබාවන් මැරී යනවා. ජලය බොරවීමෙන් අවශ්‍ය හිරු එළිය නොලැබෙන විට ඔවුන්ගේ නිරෝගී වර්ධනයක් සිදුවන්නේ නැහැ. මෙයද විශාල කබල ආකාරයක්. අවසාදනයක් තිබීම කොරල් සෑදීමට බාධාවක්. අවසාදන මගින් බුහුබාවන් මැරී යනවා. ජලය බොරවීමෙන් අවශ්‍ය හිරුවෙලිය නොලැබී යනවා. එවිට බුහුබාවන්ගේ නිරෝගී වර්ධනයක් සිදුවන්නේ නැහැ. මේ නිසා පැහැදිලි ජලය අත්‍යවශ්‍යයි. මෙය කබල ආකාරයක්. මේ නම ලැබී තිබෙන්නේ මිනිස් මොලේ බාහිකයට තිබෙන සමානකම අනුවයි. මේ එවැනි තවත් විශේෂයක්. කොරල් ඝනවාසයෙහි පරය සෑදීමට බෙහෙවින්ම උපකාරී වන විශේෂයක් තමා මේ ගෝන අංමැනි කොරල. පැහැදිලි නිසලදියෙහි හොඳින් ශාඛනීය වූ වෘක්ෂාකාර හැඩයක් ගන්නවා. ගැඹුරු දියෙහිදී සිහින් දිග සිලින්ඩරාකාර ව්‍යුහයක් දරනවා. නමුත් රළු රළ පහරින් පීඩනයට පත්වන චංචල දිය සහිත පරයෙහි පිටදාරයෙහි එය සෑදෙන්නේ ඝන කබලක් ලෙසටයි. කොරල් පරයත් ගොඩබිමත් අතර පුළුල් ලෙස ව්‍යාප්ත වූ ජලකඳක් හෝ ගැඹුරු දියක් මෙහි දක්නට නැහැ. එහි පෘෂ්ඨය පටු හෝ පුළුල් වේදිකාවක් සාදනවා. බාදිය මට්ටමත් වේදිකා පෘෂ්ඨයත් එකට මුසු වී තිබෙනවා.
කොරල් පරයෙහි ඉතා පැහැදිලි වූ ජෛව ලෝකයේ හමුවන පරිසරය සහ සත්ව ගහන අද්විතීයයි. මෙම පරය එකිනෙකා සමග සංගම් පවත්වන සතුන් සහ ශාක සහිත ස්වයංපූර්ණ පද්ධතියක්. තවද පරයෙහි හමුවන විවිධ ජීවත්වීමේ අවස්ථා බොහෝ ජීවින් මගින් ප්‍රයෝජනයට ගනු ලබනවා. මේ පරයට පැමිණෙන ආගන්තුකයින්. බාදිය අවස්ථාවේදී කොරල් පරයේ වේදිකා පෘෂ්ඨය ජලය සමග මුසුවමින් පැහැදිලිව පෙනෙනවා. මේ හරිත ඇල්ගී ශාක කොරල් කැටිති එකට බැඳ තබා ගැනීමට ශ්‍රාවයක් නිපදවනවා. කොරල් පරයක සංඝටකයක් ලෙස හමුවන හරිත ඇල්ගී වර්ගයක් හැලිමීඩා. මෙහි කැල්සියම් කාබනේට් අන්තර්ගත පළල් වූ ඛණ්ඩිකා රාශියක් චූර්ණ බහුත නොවූ සිහින් සන්ධි මගින් එකට එක් වී තිබීමෙන් ශාකය සුනම්‍ය වී තිබෙනවා. මේවායින් ඉටුවන කාර්ය තමා කොරල් කැටිති එකිනෙකට බැඳී තිබෙන ලෙසට බදාමයක් සාදා කොරල් මත මෙම ශාක කබලක් සාදමින් වැඩීම. කොරල් අතර ඇති විෂමතාව නිසා විවිධාකාර හැඩ පැහැය සහ ව්‍යුහයන් ගන්නා ජීවීන් එහි සිටිනවා. මේ ඔෆියුරොයිඩයන්. මසුන්ට අමතරව කකුළුවන්, බෙල්ලන් සහ වෙනත් කවචයන්ද මෙය වාසස්ථානය කරගෙන සිටිනවා. විවිධ පැහැයෙන් යුතු මාළු කොරල් අතර ඔබ මොබ පැන යනවා. ගල්ගුල්ලන් වැනි විෂ සහිත ජීවින්ද පැඩයිනා ශාක අතර සැඟවී සංගම් පවත්වනවා. මොහු මෙම පද්ධතියට පැමිණෙන ආගන්තුකයෙකු ලෙස මෙහි ජීවීන් ආහාරයට ගන්නවා. සමහර මසුන් පරයට ඔබ්බෙහි විවෘත මුහුදෙහි හමු වෙනවා.
සමහරු රළ පොකුණු වල සිටිනවා. සමහරු කොරල් පරේ දාරයට සීමා වෙලා. තවත් සමහරු වේශාන්තරය දක්වමින් මෙහි ජීවත් වෙනවා. තවත් සමහරු බාදිය ඇති විට මඩතලාවල ගුල්වල සැඟවෙමින් ඉන්නවා. පරය වූ මසුන්ගෙන් නියමිත වාසස්ථානවලට විශේෂණය වීම හොඳින්ම පිළිබිඹු වන්නේ මුහුදු මල් අතර සැඟවෙමින් සිටින මොවුන් මගින්. සපත්තුවක හැඩැති මෙම ජීවි විශේෂය එනම් මුහුදු කැකිරි මෙහි බහුලව හමු වෙනවා. කොරල් පරයේ සෞන්දර්යාත්මක අගේ ප්‍රසිද්ධියට පත් කරන මනස්කාන්ත මත්ස්‍ය විශේෂ බොහෝයි. මොවුන් සියල්ලම විවිධ වාසස්ථානවල තිබෙන සම්පත් ප්‍රයෝජනයට ගනිමින් ජීවත් වෙනවා. දීප්තිමත් පැහැයෙන් යුතු මාළු රෑන් කොරල් අතර ඔබ මොබ සැරිසරනවා. මසුන් හා පරය අතර සහපරිණාමය ඇති වෙලා. එම නිසා මසුන් සහ පරය එකිනෙකා මත යැපෙනවා. ඔවුනට ජීවත්වීමේ අවස්ථා සැපියුණේ නැත්නම් එනම් කොරල් පරය විනාශ වූවහොත් ඔවුනුත් වඳ වෙනවා. මේ පරයේදී හමු විය හැකි විවිධ මත්ස්‍ය විශේෂ කිහිපයක්. මොහු විෂ සහිත කණ්ටක දරනවා. ඒවා සතුන් తాවකාලිකව අඩපණ කිරීමට සමත් වෙනවා. පරයේ විවිධත්වයක් සහිත වෛවර්ණ ලෝකයේ වෙන කිසිම ස්ථානයක හමු නොවන විදිහේ ඉතා හොඳින් විකාශනය වූ වේශාන්තරයක් හමු වෙනවා. මේ වේශාන්තරය දක්වන අවස්ථා කිහිපයක්. මේ මාළු අයිනක් වශයෙන් ජීවත් වන විශේෂයක්. මොහු පැතලී ඇස් උඩු පෘෂ්ඨයේ පිහිටන්නේ. මේ ඉකිරි කොරල් පරේ ස්වාභාවික සතුරන්.
මේ මසුන්ගේ මුඛය කොරල් පරිහරණය කිරීම සඳහා විශේෂයෙන් සකස් වෙලයි තිබෙන්නේ. මොවුන් පරපෝෂින් ඉවත් කිරීමේ කෘත්‍යය ඉටු කරනවා. මොවුන්ගේ වරල මත තිබෙන ඇසකට සමාන රටාව ඔවුන් පසුපස එළවෙන ජීවීන් මුලා කිරීමට යොදා ගන්නා උපක්‍රමයක්. මීට අමතරව නාලපණුවන්ද මෙහි දක්නට ලැබෙනවා. මුහුදු මල්ද පරයේ නොඑක් තැන්හි දක්නට ලැබෙනවා. නොඑක් ආකාරයේ ක්‍රස්ටි සෝවාවන් කොරල් පරය සමග නිත්‍ය සම්බන්ධතාවක් ඇතිව ජීවත් වෙනවා. ඉස්සන් සහ පොකිරිස්සන් කසල බුදින්නන් ලෙස ප්‍රධාන තැනක් ගන්න. ශාඛ සතුන් සහ නික්ෂේප සහිත කොරල් පරය ස්වයංපූර්ණ සහ තමන්ගෙන් යැපෙන පරිසර පද්ධතියක්. මෙහි ශාඛ සහ සත්ව සම්පතියෙහි විවිධත්වය සමග බැඳී ඇති තවත් පුරුකක් තමා සංචාරක ව්‍යාපාරය. නිසල පිරිසිදු ජලය, පිරිසිදු වෙරළ මේ ආදිය නිසාත් මේ ප්‍රදේශය සංචාරකයන්ගේ පාරාදීසයක් වෙලා. සංචාරක ව්‍යාපාරය සමග බැඳි තවත් දෙයක් තමා සංවර්ධනය. මෙහිදී නොඑක් හෝටල්, වෙළඳ සංකීර්ණාදිය වෙරළ අසල ඉදිකිරෙනවා. එහෙත් නියම සැලසුම් කිරීමක් නොමැතිව කෙරෙන ඉදිකිරීම නිසා මුහුදෙන් වෙරළටත් වෙරළෙන් මුහුදටත් කෙරෙන වැලි හුවමාරුවට බාධා පැමිණෙනවා. කොරල් පරයේ මත්ස්‍යයන් අපනයනය කිරීමද මේ සමග අත්වැල් බැඳගෙන තිබෙනවා. මසුන් සිප්පිකටු හා කොරල් ඉවත් කිරීමේදී පරය විනාශ වී එහි පෞරාණික වැදගත්කම නැති වී යනවා. කිරිගල් කැඩීම තම දිවි පෙවෙත කරගත් ජනතාව පරයේ කැණීම් දිගටම කරගෙන යනවා. තවත් සමහරු වෙරළේ වැලි නොයෙකුත් උවමනා සඳහා ඉවත් කරගෙන යනවා. මේ ක්‍රියාවන් මගින් ඉතා ඛේදජනක තත්වයකට අපට මුහුණ පෑමට සිදුවෙනවා. එනම් මුහුදු කෑම. කොරල් පර මුහුදු රළෙහි සැඩපහර අඩුකොට වෙරළ ඛාදනය අඩු කිරීමට මහත්සේ උපකාරී වෙනවා. මෙවැනි ස්වාභාවික ආරක්ෂක ස්ථරයක් අපගේ භෞතික සම්පත් තර කර ගැනීම සඳහාම විනාශ කෙරෙන්නේ නම් ස්වභාව ධර්මයාද අපට පටහැනි වී ඡණ්ඩ රළ පහර කෙලින්ම වෙරළ මත ගැටි මුහුදු කෑම 100,000 ගුණෙන් වැඩිවීම සිදුවිය හැකියි. අවසන්හි ගොඩබිම සම්පත් රැසක් මුහුදට බිලිවිය හැකියි. අක්‍රමවත් ලෙස කැලි කසල මුහුදු දියට මුසු වීමට ඉඩ හැරීම කොරල් පරයට හානි පමුණුවන තවත් සාධකයක්. මෙම කසල පරය මත තැන්පත් වී දූෂණය ඇති වේ කොරල් වර්ධනයට බාධා පමුණුවනවා. අප සතු මෙම කොරල් පර ස්වභාව ධර්මයා මගින් සාදා නිමකොට හසුරුවනු ලබන මහඟු දායාදයක්. මහඟු සම්පතක්.
මිනිසුන්ගේ වාණිජමය ඌමනාවන් උදෙසා එය විනාශ කිරීමට ඉඩදී බලා සිටීම අපගේ යුතුයකමක් වන්නේද? සුභාදහමේ අමිල නිර්මාණයක් වූ මෙහි ඇති සුන්දරත්වය සදාකාලිකවම පවත්වා ගැනීමටත් රැක ගැනීමටත් අපද යම් තරමකින් හෝ දායක විය යුතු නොවේද? මෙම අමිල සම්පත ඇසුරු කොට ඉන් සමුගත් මොහොතේ අප දුටු සැඳෑ අහස පෙරදාට වඩා පැහැපත් වූයේ එහි තිබූ සුන්දරත්වය නිසාම විය හැකියි. ඉතින් ඒ සුන්දරත්වය වාණිජ හස්තයකින් කිලිටිවීමට අපි ඉඩ නොදෙමු.